දුවේ පුතේ. සාහිත්‍ය කියලා කියන්නේ හරියට අපේ ජීවිතය වගේ. සාහිත්‍ය නිර්මාණ පරිශීලනයෙන් රසාස්වාදය හා විචාරය පිළිබඳව හැකියා ප්‍රදර්ශනය කිරීම අරමුණු කරගනිමින් සිංහල සාහිත්‍ය සංග්‍රහයේ එන වස්සානය පැතිපෙළ පිළිබඳව රසවින්දනයක යෙදීමටත් එම පැතිපෙළ ආශ්‍රිතව අනුමාන ප්‍රශ්න කිහිපයක් සහ එම ප්‍රශ්නවලට පිළිතුරු සාකච්ඡා කිරීමටත් අද දිනේදී මා බලාපොරොත්තු වෙනවා. අද දවසේ අපේ පාඩම තුළින් මෙන්න මේ අරමුණු සාක්ෂාත් කරගන්නට අපි උත්සාහ දරමු දරුවනේ. වත්සානයේ පැතිපෙළේ කතුවරයා කවුද? කතුවරයා පිළිබඳව හඳුනා ගැනීමත් ඒ වගේම වත්සානය පැතිපෙළේ තේමාව හඳුනා ගැනීමත් වත්සානයේ පැතිපෙළ පිළිබඳව රසවින්දනයක යෙදීමින් ප්‍රශ්න සහ එම ප්‍රශ්නවලට පිළිතුරු දෙවීමට අද දවසේදී අපි උත්සාහ කරමු. රත්නශ්‍රී විජේසිංහ මේ මහා සාහිත්‍යවේදියා පිළිබඳව තොරතුරු විදා අද දවසේ අපි පාඩම පටන් ගැනීමට මත්තෙන් මතකයට නගා ගන්න ආදරණීය දරුවනි. මේ රත්නශ්‍රී විජේසිංහන් උපත ලබන්නේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ නාකියා දෙනිය තෙල්ලඹුලේ කියන ගමේ තමයි ඔහු උපත ලබන්නේ. ඒ වගේම ඔහු ඉගෙනුම ලබන පාසල් විදිහට නාවල රජයේ පාසල, තෙල්ලඹුර විද්‍යාක්‍රාන්ති විදුහල, තෙල්ලඹුර දුටුගැමුණු විදුහල, ගාල්ල හික්කඩුවේ ශ්‍රී සුමංගල විදුහල, ඒ වගේම ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයක් හඳුන්වනු ලබනවා. 1975 දී දරුවනි මුලින්ම මේ රත්නශ්‍රී විජේසිංහයන් විද්‍යාගණිත ගුරුවරයෙක් විදිහට තමයි ගුරු සේවයට උගන්වන්නේ. 1983 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල ශාස්ත්‍රවේදී ගෞරව උපාධියක්, කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධියක් ඔහු ලබා ගන්නවා. ඒ වගේම උණවටුන අමරසූරිය ගුරු විද්‍යාලයේ කතිකාචාර්යවරයෙකු ලෙසත් ඔහු සේවය කරනවා. ඔහු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තනතුරු හොබවනවා. ඒ විතරක් නෙමෙයි පුතේ, මේ මහා ගත්කතුවරයා රාජ්‍ය සම්මාන රැසකින් පිදුම් ලබනවා. ඒ අතර ජපන් බුන්කා සම්මානය අපට අමතක කරන්නටම බැහැ. හොඳයි පුතේ, මේ වස්සානය කෘතිය වස්සානේ කියලාත් අපි හඳුන්වනවා. කාටද මේ වස්සානී කෘතිය පුදන්නේ? Tamanගේ ආදරණීය පිරිලට. කවියා තේමා කරගෙන තියෙන්නේ වස්සානය. මොකද්ද පුතේ වස්සානය කියලා කියන්නේ? වැසි සමය, වැස්ස. මේ වැස්ස පිළිබඳව බොහෝ කවියෝ Tamanගේ කවිත්වය තුලින් රසවත් නිර්මාණ ඉදිරිපත් කර තිබෙනවා. එච්.එම්. කුඩලිකමයන් වැස්ස පද්‍ය පන්තිය, ඒ වගේම ගුණදාස අමරසේකරයන්ගේ චිචිරිචිරි කියන මහා වෙනස්මාකාරයෙන් වූ වැස්ස පිළිබඳව දැක තිබෙන ආකාරය, මහගමසේකරයන් හද බැඳ තිබූ ආකාරය ඉතාමත් අපූරුයි, චමත්කාර ජනකයි. වැස්ස කියන මේ ස්වභාවික පරිසරයේ සංසිද්ධියත් එක්ක තම කවි සිතුවිලි අවදි කරගෙන රත්නශ්‍රී විජේසිංහයන් මේ වස්සානය තුලින් අමුතුම කතන්දරයක් අපිට කියනවා. වඩාත් වැදගත් වෙන්නේ ආදරණීය දුවේ පුතේ මේ වස්සානය කියන පැදිපෙළ රත්නශ්‍රී විජේසිංහයන්ගේ ජීවිතේ කතාවක් වීම.
සත්‍ය කවියා කොහොමද මේ වත්සානය ආරම්භ කර තිබෙන්නේ? ඔය දෑල දොඩමඩිය සුවඳ බැලුවායින්ට නිල් වතුර තුරුළු කර කෙසේ අතහැර යම්ද කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන සොඳුර නුඹ වාගේම හිඳපීය මායික. ඔය දෑල දොඩමඩිය ඔය දෑල ඔය දෑල ගම් ඉවුරු දෙක දෑල මේ දෑල දොඩමඩු වෙලා දෑල දොඩමඩු වෙන්න නම් පුතේ ගඟ ජලයෙන් පිරී යන්න ඕන. එතකොට තමයි දෑලට හමු වෙන්න පුළුවන් වෙන්නේ. දොඩමඩු වෙන්න පුළුවන් වෙන්නේ. දොඩමඩු වෙනවා කියලා කියන්නේ කතා කරනවනේ, කතා බහ කරනවනේ. ඒ විතරක් නෙමෙයි. කවියා කියනවා සුවඳ බැලුවායින්ට. එහෙනම් පරිසරය නැවුම් වෙලා, අලුත් වෙලා, ගහකොළ හැදිලා, දල දාලා, මල් පිපිලා, ගෙඩි හැදිලා, ඒ විතරක් නෙමෙයි. මේ අලංකාර පරිසරේ කුරුල්ලෝ, සමනල්ලෝ, බඹරු එවිලා දොඩමළු වෙලා ඇති. මළු වෙලා ඇති. ඒ විතරක් කවියා කියනවා නිල් වතුර තුරුළු කර කෙසේ අතහැර යම්ද මේ නිල් පාට වතුර තුරුළු කරගන්නත් වෙනවා. තුරුළු කරගන්නත් වෙනවා වතුර. අතහැර යන්නේ කොහොමද කියලා කවියා අපිට ප්‍රශ්න කරනවා. මේ හුලන්දා ඔය පුතේ මේ තාක්කල් ඉතාම දුෂ්කර ගමනක යෙදුනේ. අපි දන්නවා මොණරාගල දිස්ත්‍රික්කයේ ඉතාම වියලි කාලගුණයකින් යුක්ත ඒ වගේම ඉතාමත්ම දුෂ්කර ගම්මානයක තමයි මේ හුලන්දා ඔය ගලා වසින්නේ. මේ දුෂ්කරව දුක් විඳිමින් කුෂව ගලා මේ හුලන්දා ඔය නිල් පාට වතුරේ පිරී යද්දී කවියා කියනවා කොහොමද මම මෙතන අතහැර යන්නේ කියලා. මම ඔබට කිව්වා මේ කවියා හුලන්දා ඔය ප්‍රදේශයට එන්නේ දුෂ්කර සෙල්ලෙට කුරුකුරුත්තී දුෂ්කර අති දුෂ්කර පාසලකට ඔහුටපත් වීම ලැබුණට පස්සේ තමයි මේ ගම් ප්‍රදේශයට ඔහු එන්නේ. ආවට පස්සේ ඔහු තමන්ගේ හිතේ කාන්සිය දුක පාඩුව මගහරවා ගන්න හැමදාම යනවලු මේ හුලන්දා ඔය අසලට. ඔහු තමන්ගේ ආදරණීය බිරිඳ ආදරණීය දරුවන් ගමේ ගෙදර තියලා ඉන්නේ. ඉතාමත්ම පාළුවෙන් තනිකඩ හුදකලා ජීවිතයක් ඔහු ගත කරනවා. ඉතින් ඔහු පරිසරයත් එක්ක තමන්ගේ දුක බෙදා ගනිද්දී මේ හුලන්දා ඔය අසලට හැමදාම යනවා කියලා ඔහු ප්‍රකාශ කරනවා. හැබැයි අද පරිසරය වෙනස් වෙලා හුලන්දා ඔය වෙනස් වෙලා කවියා කියනවා මට අද හුලන්දා ඔය අතහැර යන්න බෑ. ඒ විතරක් නෙමෙයි කවියා කියනවා කෙකලියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන සොඳුර නුඹ වාගේම හිනහේය මායික. අපි දන්නවා කෙකලියා පඳුරු කියලා කියන්නේ ජලයේ ආශ්‍රිතව ගංගේ පැත්තේ හැදෙන පඳුරු විශේෂයක්. මේ කෙකලියා පඳුරු වල සුදු පාට මල් හැදෙනවා. හැබැයි කවියා කියන්නේ කෙකලියා පඳුර සුදු මල් පඳුර වඩාගෙන ඉන්නවයි කියලා. ඒ විතරක් නෙමෙයි සොඳුර කියලා කවියා ආමන්ත්‍රණය කරනවා මේ හුලන්දා ඔයට සොඳුර අද ඔබ මාත් එක්ක hina වෙනවා කියලා. පුතේ මම මේ කිව්වේ කවියේ වාචාර්ථය, කවියේ මතු පිටාර්ථය. හිතන්න පුතේ කවියේ ව්‍යංගාර්ථය, කවියේ සැඟවිලා තිබෙන අරුත, කවියාගේ හදවතේ රිද්මේ තමයි මේ කවිය තුල සැඟවිලා තියෙන්නේ. බලන්න දුවේ පුතේ කවියා මෙතනදී යොදාගෙන තියෙන සංකේත භාවිතේ කොයිතරම්නම් අපූර්වද කියලා. කවියා කෙකටියා පඳුර කියලා කියන්නේ Tamanගේ ආදරණීය ප්‍රිය බිරිඳට. ඒ වගේම වඩාගෙන ඉන්නේ කවුද? අපි දන්නවා කෙකටියා පඳුර
මල් වඩාගෙන ඉන්නේ නැහැ. මල් කුකුරු වඩාගෙන ඉන්නේ නැහැ. වඩාගන්න දරුවන්ව. එහෙනම් කවියට මේ සුන්දර අවස්ථාවේදී පෙනෙන්නේ දකින්නේ Tamanගේ ආදරණීය බිරිඳ Tamanගේ දරුවව වඩාගෙන හිනහෙමින් සිටින ආකාරය. සොඳුර නුඹ වාගේම හිනහේයමා එක්ක. එහෙනම් කවිය දකින ව්‍යංගාර්ථේ තමයි ආදරණීය දුවේ පුතේ Tamanගේ ආදරණීය බිරිඳ දරුවව වඩාගෙන Taman එක්ක ආදරයෙන් සෙනෙහසින් සිනාසෙන ආකාරය. මේ අවස්ථාවේදී අපිට පැහැදිලි වෙනවා කවිය මොකද්ද මේ කරලා තියෙන්නේ. අජීවී වස්තුන්ට සජීවී බවක් ආරෝපණය කරලායි තියෙන්නේ. ඒ බව ඔබට මේ පද්‍ය තුලින් ඊටාම අපූර්වට වටහා ගන්නට පුළුවන්. ඒ වගේම ධනිපූර්ණ වදන් භාවිතය බලන්න වඩාගෙන ඔය දෑල දොඩමළුය මේ වගේ වදන් භාවිතේ කොයිතරම්නම් ධනිපූර්ණද අපිට කොයිතරම් යමක් තවත් කියව රස විඳින්න මේ කවිය අසලා රස විඳින්න පුළුවන් නේද පුතේ? තවත් යමක් හිතන්නට කවිය අපට ඉතුරු කරලා තියෙනවා. ඒ තමයි ධනිපූර්ණ වදන් භාවිතයේ තියෙන අපූර්වත්වය. හොඳයි, අපි ඊළඟ පද්‍යයට යමු. කුඹුකතු වතුර අතගගා නැමිලා දියට දිය කෙලින හැටි පුංචි මාළුවෝ දුටුවාද? පුරපසේ සඳ එක්ක තරඟයට මෝරන්ට හුලන්දා ඔයකින්ද මල්වරව ඉල්මහට. බලන්න ආදරණීය දුවේ පුතේ, කුඹුකතු වතුර අතගගා නැමිලා දියට. කුඹුක් ගස් කියලා කියන්නේ මහ විශාල ගස්. මේවා ජලාශ්‍රිතව ගංගා ඇලදොල ආශ්‍රිතව හැදෙන ගස් විශේෂයක්. මේ කුඹුක් ගහේ අතු වතුර තියෙන පැත්තට නැමෙනවා. ඒක ස්වභාවය. එතකොට මේ අතු වතුරේ ගෑවෙනවා. කවිය කියනවා කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට කියලා. මේකට තමයි පුතේ කියන්නේ උත්ප්‍රේක්ෂාලංකාරය කියලා. ස්වභාවික පරිසරයේ තියෙන දෙයක්, එහෙමත් නැත්නම් ස්වභාවික පරිසරයේ සිදුවන සංසිද්ධියක් කවියා වෙනත් ආකාරයකින් ප්‍රකාශ කරද්දී කවියට ගැළපෙන ආකාරයට ප්‍රකාශ කරනවා කවියා. ඒකට අපි කියනවා උත්ප්‍රේක්ෂාලංකාරය කියලා. කවියා කියනවා මේ කුඹුක් ගහේ අතු වතුරට නැමිලා වතුර අත ගාන ගමන් මොනවද කරනවයි කියන්නේ? පුංචි මාළුවෝ දිය කෙලින හැටි දුටුවාද? එනම් මේ මාළුවෝ සෙල්ලම් කරන හැටි තමයි කුඹුක් ගහේ අතු බලන්නේ. බලන්න මොන තරම් අපූර්වද කියලා. හොඳයි. ඊට පස්සේ කවියා එකපාරටම මෙන්න මෙහෙම කියනවා. පුරපසේ සඳ එක්ක තරඟයට මෝරන්ට හුලන්දා ඔයකින්ද මල්වර විල්මහට. අපි දන්නවා සඳ හැමදාම සඳ එකම වගේ පායන්නේ නැහැ. සඳ ටිකෙන් ටික තමයි මෝරන්නේ. පුරපසේ සඳ සොළොස් කලාවෙන් පිරීලා පූර්ණ චන්ද්‍රයා බවට පත්වන්නේ. එතකොට මේ සඳත් එක්ක තරඟයට මෝරන්නේ කවුද? හුලන්දාවය. හුලන්දාවයයි සඳයි අතර තරඟයක්. හුලන්දාවය මේ සඳ මේ විදිහට සඳේ අලංකාරය කවියා මතු කරද්දී හුලන්දාවය කොයිතරම්නම් ලස්සනද මොන තරම්නම් පිරිපුන්ද කියන එක ධනිපූර්ණ වදනක් ආශ්‍රිතව ඉදිරිපත් කරන්නට කවියා හපනෙක් වෙලා තියෙනවා. මල්වරව අපි දන්නවා යෞවනියක් මල්වර වෙද්දී මොනතරම් නැවුම් සුන්දරත්වයක් ඇය තුළින් දකින්න ලැබෙනවද කියලා. මේ හුලන්දා ඔය මල්වර වෙලා තියෙන්නේ ඉල් මාසේ. ඉල් මාසේ කියලා කියන්නේ නොවැම්බර් මාසයේ. අවුරුද්දේ අවසානයේ වෙද්දී වැස්ස ඉතාම හොඳින් ලැබෙන කාලය. එතකොට මේ කාලෙදි තමයි හුලන්දා ඔය මෙන්න මේ විදිහට පිරි ඉතිරි චමත්කාර ජනක අයුරින්
පරිසරය සුන්දර කරමින් කවියාගේ හදවත භාවාත්මක හැඟීම් උද්දීපනය කරමින් මේ විදිහට හුලංදා ඔය ගලාගෙන යනවා. සෙනෙහය පිරී ගිය ඔහි නයන නිල් පොකුණ දිය නිලන වැසි සමින් පැලි නගා උතුරාය. තඹර පෙති අතර කෙල් මැලි රේණු වැසි වසින ඔබේ සිනහ වෙන් නිවේ හුණුව ගිය ලේනහර. සෙනෙහය පිරී ගිය ඔබේ නයන නිල් පොකුණ මේ සෙනෙහස පිරුණු ඉතාමත්ම නිල් පාට ජලයෙන් රැලි නගා උතුරා යන හුලන්දා ඔය කවිය දකින්න ඉතාමත්ම ආදරණීය වස්තුවක් විදියට මේ කරකශ පොළව තෙමාගෙන මේ අහිංසක ගැමියන්ට ජලය ලෝභ නැතිව ජලය ලබා දෙමින් මේ විදිහට හුලන්දා ඔය ගලාගෙන යද්දී මොනතරම් ආදරණීය බවක් සෙනෙහන්ත බවක් මේ හුලන්දා ඔය තුල ඇත්ද මේ සෙනෙහස ආදරයත් එක්ක කවියා ව්‍යංගාර්ථවත් ඔහුගේ හදවත තුලින් නිතරම Tamanගේ ආදරණීය නිල් දැස ඔහු මතකයට නංවා ගන්නවා. ඔහුට මැවී පෙනෙනවා මේ හුලන්දා ඔය අතරින් Tamanගේ ආදරණීය බිරිඳගේ නිල් දැස. නයන නිල් පොකුණ මෙතන රූපකයක් තමයි පුතේ භාවිතා කරලා තියෙන්නේ. බලන්න ඊට පස්සේ කවියා මෙන්න මෙහෙම කියනවා. තඹර පෙති අතර හෙල් මැලි රේණු වැසි වසින ඔබේ සිනහ වෙන් නිවේ හුණුව ගිය ලේනහර මොනතරම්නම් සුන්දරයිද තඹර පෙති තඹර කියලා කියන්නේ නෙළුම් මල්වල පෙති රතු පාටයි අපි දන්නවා මේ මල් පෙති තරුණියන්ගේ ලවන් වලට තොල් වලට සමාන කරන බව. එහෙනම් කවියා Tamanගේ ආදරණීය බිරිඳගේ තොල් ලවන් සිහි ගන්වනවා වෙන්නට ඇති. ඒ විතරක් නෙමේ හෙල්මැලි රේණු වැසි වසින හෙල්මැලි කියලා කියන්නේ සුදු මානෙල් මල් වලට. එහෙනම් මේ හෙල්මැලි රේණු වැසි වසිනවා කියන්නේ අර තඹර පෙති අතරින් රතු පාට නෙළුම් පෙති අතරින් සුදු පාට සිනහ දෝරි ගලා යන ආකාරය බලන්න මේ චමත්කාරයත් එක්ක මේ ජලය පිරී ඉතිරි ගලා යන හුලන්දා ඔය නිසා මේ සිනහව නිසා මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ මේ තාක්කල් කුණුව කියලේ නහර නිවිලා සැනසීමටපත් වෙලා කරකශව වේලිලා කර කුට්ටන් වෙලා තිබුණු පොළව මේ ජලය ලැබිලා සුවපත් වන ආකාරය කවියා ගෙනහර දක්වන ආකාරය මොනතරම් අපූරුද දුවේ පුතේ දෙවට දිග කරඬවැල් ආරුක්කු යට සැඟව නිල් කුරුළු පිළිඳු මිදි ඇහැරවන්නේ කුමට පැකින දෝතෙට පෙරා උණු කුමට හිරු එළිය මිහිරි මව් කිරි වගේ හොවන්නෙමි නුඹලාට කවිය අමතක කරලා නැහැ පුතේ මේ හුලන්දා ඔය අවට පරිසරය මොන වගේද කියලා කියන්නත් දෙවට දිග ආරුක්කු හැදිලා තියනවලු කරඬවැල් වලින් එහෙනම් මේ ගඟට යන පාර දෙපැත්තේ කරඬ ගස් තිබිලා තියෙනවා කරඬ කියලා කියන්නේ විශාල ගස් අරකයක් මේ කරඬ ගස්වල අතු වැල් වගේ එකට එතිලයි තියෙන්නේ කරඬ වැල් වලින් ආරුක්කු හැදිලා තියනවලු මේ ආරුක්කු යට සැඟවිලා ඊටාම නිදහසේ සුවසේ නිල් කුරුළු පිළිඳු නිති ඇහැරවන්නේ කුමට නිල් පාට පුංචි කුරුළු පැටව් නිදාගෙන ඉන්නවා ඒගොල්ලන්ටත් පුදුමාකාර සැනසෙල්ලක් දැනෙනව ඇති සිසිලසක් දැනෙනව ඇති මේ තාක්කල් ග්‍රීෂ්මයෙන් දුක් විඳපු වුන්ට මේ නිල් කුරුල්ලෝ කියලා කියන්නේ කවුද මේ ජලාශ්‍රිතව
සිටින කුරුල්ලු වර්ගයක් තමයි නිල් කුරුල්ලෝ කියලා කියන්නේ. ජලය ආශ්‍රිතව නිල් කුරුල්ලන් ඉඳින එක ඔවුන් පරිසරය තුලින් ලබාගෙන තියෙන අවස්ථාවක් ඒගොල්ලෝ. දැන් පිළිහුඩුව වුණත් එහෙමනේ. පිළිහුඩුවාගේ නිල් පාට ඔවුන්ට උදව් වෙනවා මාළුවෙක් අල්ලගන්න. ඉතින් මෙන්න මේ විදිහට මේ නිල් කුරුළු පැටව් නිදාගෙන ඉන්නවා. ඔවුන්ව ඇහැරවන්නේ ඇයි? බලන්න කවියා අපිට කියනවා එහෙනම් පරිසරයේ තිබෙන ගස්වැල් වලට කුරුල්ලන්ට සතා සීපාවට අපි හිරිහැර කරන්න හොඳ නෑ. අපි ඔවුන්ටත් ආදරේ කරන්න ඕනේ කියන පණිවිඩය තමයි කවියා මේ විදිහට අපිට ගෙනෙන්නේ. අපිව පෝෂණය කරනවා බුද්ධියනුත් ඥානේනුත් අපිව පෝෂණය කරන්න රසයෙන් විතරක් නෙමේ කවියා හැම විටම උත්සාහ කර තිබෙනවා බලන්න රැගෙන දෝතට පෙරා උණුහුමට හිරු එළිය මිහිරි මව් කිරි වගේ පොවන්නෙමි නුඹලාට එහෙනම් මොන තරම් පරිසරය ආදරය කරනවද පරිසරයේ සිටින සෑම කෙනෙක්ටම සෑම දෙයකටම මේ උණුහුමට තියෙන හිරු එළිය එහෙනම් අර ගස්වැල් අතරින් පෙරිලා ඊටාම සෞම්‍යවම තමයි මේ කුරුළු පැටවුන්ට ලැබෙන්නේ මේ පරිසරයේ චමත්කාරය මේ පරිසරයේ අපූර්වත්වය පරිසරයේ පිහිටා තිබෙන ආකාරය මොනතරම්නම් අපූරුයිද කවියා කියනවා මේ හිරු එළිය මිහිරි මව් කිරි වගේ කියලා උපමාවක් පුතේ මෙතන මේ කවියා යොදාගෙන තිබෙන්නේ හිරු එළිය මව් කිරි වලට සමාන කර දක්වලා තියෙනවා. හොඳයි. අපි ඊළඟ කවිය මොකක්ද කියලා බලමු. රමණීය වනගැබෙහි මොණරුන්ට පිල්වියන සන්නා ලියන් කොහොම ඇන්දාද දේ දුන්න වැහි වතුර ඉහිනවා නම් මොවුන් විහිළුවට කුරුල්ලෝ ඉකිල්ලි වරින් නුඹ මා ළඟට රමණීය වනගැබෙහි රමණීය කියන මේ වචනයේ තුලම තිබෙනවා මේ වනාන්තරය මේ වනගැබ මොනතරම්නම් සුන්දරයිද කියන එක මොනතරම් චමත්කාර ජනකයිද කියන එක මේ රමණීය වනගැබ මොණරුන්ට පිල්වියනවලු බලන්න කවියා මොනතරම්නම් අපූර්ව පරිකල්පනයකින් යුක්තයිද කියලා සන්නාලියන් කොහොම ඇන්දාද තේ දුන්න සන්නාලියන් කියලා කියන්නේ කවුද සන්නාලියන් කියලා කියන්නේ ඔව් දුවේ පුතේ ඇඳුම් මසන අය මේ ඇඳුම් මහන අය කොහොමද තේ දුන්න ඇඳලා තියෙන්නේ ඒක තමයි මං කිව්වේ කවියාගේ පරිකල්පන ශක්තිය කෙතරම්ද කියලා වැහි වතුර ඉහිනවා නම් මොවුන් විහිළුවට කුරුල්ලෝ ඉගිල්ලි වරින් නුඹ මා ළඟට අපි දන්නවා වැස්සත් එක්ක මේ වැහි බිඳු වැටෙද්දී මොනරු පිල් විදහාගෙන නටනවා දේ දුන්න පායනවා අව්වයි වැස්සයි දෙකම තියෙද්දි තමයි දේ දුන්න පායන්නේ කියලා අපි අහලා තියෙන්නේ අව්වත් එක්කම වැස්සක් වහිද්දී දේ දුන්න පායනවා කියලා ඔබ විද්‍යාත්මකව ඉගෙනගෙන ඇති දේ දුන්න පායන්නේ කොහොමද කියලා මේ සියලු චමත්කාර ජනක දේවල් සිද්ධ වෙද්දී ජීවිතේ චමත්කාර ජනකයි කියලා ජීවිතේ තියෙන සුන්දර පක්ෂය තමයි කවියා මෙහිදී කතා කරන්නේ ඒ විතරක් නෙමෙයි කවියා කියනවා වැහි වතුර ඉහිනවා නම් වුන් විහිළුවට දැන් වැස්ස නිතරම ලැබෙනවා නිතරම වැස්ස කුරුල්ලන්ට ආරාධනා කරනවා මගේ ළඟ නුඹලට ඉඩ තියෙනවා එන්න මල් ළඟට මමත් නුඹලට ආදරෙයි අපි හැමෝමත් නුඹලාට ආදරෙයි අපි පරිසරයට ආදරය කළ යුතුය කියන හැඟීමේ භාවික ගුණය කරුණා ගුණය තුලින් මේ කුරුල්ලෝ වගේ සත්තුන්ට කොයිතරම්නම් අපි ආදරය කළ යුතුයිද කියන පණිවිඩයත් කවියා මෙතනදී ගෙනෙනවා ඒ වගේම පුතේ මේ කවි පන්තියේ පුරාම ඔබ දකින්න ඇති සිව්පද ආකෘතියක් තියෙන්නේ. හැබැයි එලිවැටෙන් තොරයි. කවියා නිදහසේ තමයි කවිය ලියාගෙන යන්නේ.
වැහි වලාකුළු රංචු කඳු මුදුන් වල ලගින දැන්නේවි තැනිබිමට සීතලයි මගේ සිතට වැසි සමේ රෑ ඇඳේ සිහිනයක් වී ඉන්න ඔබ එන්න ඉතින් මගේ හෙට දවස මට දෙන්න වැහි වලාකුළු රංචු කඳු මුදුන් වල ලගින වැහි වලාකුළු රංචු පිටින් කඳු මුදුන් වල ලගිනවා. ලගිනවද පුතේ මේ වැහි වලාකුළු? අනිත් එක වැහි වලාකුළු රංචු වශයෙන්ද තිබෙන්නේ. රංචු වශයෙන් ඉන්නේ සත්තු. ලගින්නේ සත්තු. එහෙනම් බලන්නකො මේ අප්‍රාණික පරිසරයට සප්‍රාණික බවක් ආරෝපණය කර තිබෙන ආකාරයේ කවිය කොයිතරම්නම් අපූර්වද කියලා. මේ විදිහට වැහි වලාකුළු බිමට එන්නත් කලින් මේ තැනිතලා බිමට එන්න කලින් සීතලයි මගේ සිතට. කවියාගේ ගතටත් වඩා සිතට තමයි සීතල දැනෙන්නේ. කවියා තනි වෙලා ඉන්නේ මේ පරිසරය තුළ. තමාගේ ආදරණීය බිරිඳ, තමාගේ ආදරණීය අවුරුද්දක් වයස තිසුරතල් දියණිය නිවසේ දමා ඇවිල්ලා තනිකඩ ජීවිතයක් ගෙවන්නේ, දුෂ්කර ජීවිතයක් ගෙවන්නේ. ඔහු සඳහන් කරනවා මේ හුලන්දා ඔය ආශ්‍රිත පාසලේ සේවයට ආවි දුෂ්කර මාරුවක් ලැබිලයි කියලා. ඊ타මත්ම සිත් වේදනාවෙන් ඔහු මෙහි විදිහට Tamanගේ නිවසියන් ගැන සිතද්දී ඔහු කියනවා මට මගේ හෙට දවස තියෙන්නේ ඔවුන් ළඟ වැසි සමේ රෑ ඇඳේ සිහිනයක් වී ඉන්න අනේ ඔබ එන්න ඉතින් මගේ හෙට දවස මට දෙන්න මගේ ඇඳේ රෑට ඇවිල්ලා හීනයක් වෙලා හරි ඉන්න ඒ හීනයත් එක්ක හරි මම හෙට දවස ගෙවන්නම් බලන්න පුතේ මොන තරම්නම් සංයමයකින් Tamanගේ හැඟීම් විඳතරා ගනිමින් වේදනා යටපත් කර ගනිමින් පාළුවෙන් වේදනාවෙන් යුතුව කවියා මේ Tamanගේ හැඟීම් ඉදිරිපත් කර තිබෙන ආකාරය භාවාත්මක හැඟීම් ශෘංගාරාත්මක හැඟීමක් විය හැකියි. නමුත් ඊ타ත්ම සංයමයකින් යුතුව තමයි ඔහු මේ පැදිපෙළ රචනා කර තිබෙන්නේ. කිම්හානයේ ගිලන්නේ කුෂව සුදු මැලිව ඇති ඇති ඉකි ගැසූ ගඟ නැවත පිරිපුන්ය දුෂ්කරය කියා හැර යා යුතුද ජීවිතය කටු පොකුර සිප ගනිමි හෙට මලක් වනු පිණිස කවියාගේ ජීවන දෘෂ්ටිය කවියාගේ ජීවන දර්ශනය කුළු ගැන්වෙන්නේ මෙන්න මේ අවසාන පද්‍යයෙන් තමයි දුවේ පුතේ. බලන්න ගිම්හානයේ ගිලන් වී පෘෂව සුදු මැලිව ගිම්හාන කාලේ ගිලන් වෙලා ලෙඩ වෙලා පෘෂව කෙට්ටු වෙලා සුදු මැලි වෙලා ඇති ඇති ඉකි ගැසූ ගඟ නැවත පිරිපුන්ය. ඒ විදියට ඉතාමත්ම කෙට්ටු විදියට දුෂ්කර විදියට ආපු ගඟ ඇති ඇති ආවේ. මේ ඇති ඇති අනුප්‍රාසාත්මක යෙදුමක්. මේ ඇති ඇති ආපු ගඟ නැවත පිරිපුන් වෙලා. කවියා මොකද්ද පුතේ මේ කියන්නේ? ජීවිතේ වූ කලී ගංගාවක් කියන සංකල්පය අපිට මතු කර පෙන්වනවා. ජීවිතේ අපිට එන කරදර බාධක මේ සියලු අභියෝග අපි ජය ගන්න ඕනේ. අපි ගිලන් වෙනවා, අපි කුෂ වෙනවා, සුදු මැලි වෙනවා. හරියට ගඟ වගේ. ඒ වුණාට ගඟ දැන් ආයෙමත් පිරිපුන් වෙලා. එහෙනම් ජීවිතයත් මෙන්න මේ ගඟ වගේ කියන පණිවිඩය කවියා පාඨකයාට පෙන්වා දෙන්නේ මෙන්න මේ අවස්ථාවේදී. කවියා කියනවා දුෂ්කරය කියා හැර යා යුතුද ජීවිතය ජීවිතය දුෂ්කරයි කියලා දුක්ඛ දෝමනස්යෙන් පිරී තියනවයි කියලා අපිව ගිලන් වෙනවයි කියලා අපි හැර යා යුතු නෑ ජීවිතය පලා යෑමෙන් කිසිම සිතක් සිද්ධ වෙන්නේ නැහැ ජීවිතයේ තුලම තමයි සොම්නස තියෙන්නේ අපි ඒක සොයා ගන්න ඕනේ
ඒ නිසා තමයි කවියා කියන්නේ කටු පොකුර සිප ගනිමි හෙට මලක් වනු පිණිස. මේ කටු පොකුරේ තමයි දවසක කටු පොකුරක් කිස්සේ ලස්සන මලක් පිපෙනවා. ඒ මල සොයා යන්න ඕනේ අපි උත්සාහය අත් නොහල යුතුයි කියන පණිවිඩය මේ කවියා අවසාන පද්‍යයෙන් ගෙනහැර දක්වනවා. හොඳයි ආදරණීය දුවේ පුතේ. අපි දැන් මේ වස්සානයේ පැතිපෙළ රසවින්දනය කළා. රසවින්දා. ඔබට මම පද්‍යයෙන් පද්‍ය ඒ පද්‍යවල තියෙන විශේෂ ලක්ෂණ, කාව්‍යමය ලක්ෂණ මොනවද කියලා හඳුන්වලා දුන්නා. දැන් අපි යොමු වෙන්න හදන්නේ මේ පද්‍ය පන්තියේ ඇසුරින් අපට ලැබෙන අනුමාන ප්‍රශ්නවලට පිළිතුරු ලියන්නේ කොහොමද කියලා හුරුවක් ලබා ගන්න. මම හිතන්නේ වඩාත්ම වැදගත් ගන්න මගේ දූ දරුවන්ට මේ ප්‍රශ්නවලට පිළිතුරු ගොනු කරගන්න එක. අද අපි ප්‍රශ්න කීපයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. බලන්න පුතේ පළවෙනි ප්‍රශ්නයට අපි යොමු වෙමු. අපූර්ව කාව්‍යෝක්ති නිර්මාණයේලා කවියා දක්වන සමත්කම උදාහරණ දෙමින් පැහැදිලි කරන්න. මම මෙහිදී මගේ ආදරණීය දූ පුතාලට කියන්න ඕන අපි දන්නවා මේ පද්‍ය පන්තියේ පුරාම තිබුණු කාව්‍යමය ලක්ෂණ අපි හඳුනාගත්තා. කාව්‍යෝක්ති පිළිබඳව අපි දැනුම ලබා ගත්තා. කවියා යොදාගෙන තියෙන කාව්‍යමය උපක්‍රම අපි හඳුනාගත්තා. හැබැයි මගේ දරුවෝ බලන්න ඕනේ මුලින්ම ඊටාම වැදගත්ම වන දේ තමයි අපට ලැබෙන ප්‍රශ්නය මොකක්ද කියන එක. ඒ ප්‍රශ්නයට නිවැරදිම පිළිතුර ලියන්නයි අපි උත්සාහ කරන්න ඕනේ. එහෙනම් මේ හැම කවියක්ම අපි පාඩම් ඕනේ. එහෙනම් මේ හැම කවියක්ම අපි පාඩම් කරගත්තට මේ හැම කවියකම ලක්ෂණ අපි හඳුනාගත්තට අපි ලිවිය යුතු වන්නේ අපෙන් අහන ප්‍රශ්නයට අදාළ නිවැරදිම ලක්ෂණ, නිවැරදිම උදාහරණ අපි යොදා ගන්න ඕනේ පුතේ. අපි හොයා ගන්න ඕනේ පුතේ. අපි හඳුනා ගන්න ඕනේ පුතේ. අපෙන් බලාපොරොත්තු වන පිළිතුර අපි ලියන්න ඕනේ. මගේ දූ දරුවෝ බොහෝ වෙලාවට මේ සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ ලකුණු අඩු කරගන්නේ ඔබ නිවැරදිව ඔබේ ප්‍රශ්නේ තේරුම් ගන්නේ නැහැ. ඔබෙන් බලාපොරොත්තු වන පිළිතුර ඔබ හඳුනා ගන්නේ නැහැ. ඒ පිළිතුර ඉතාම හොඳින් අවබෝධ කරගන්න මුලින්ම අපි ප්‍රශ්නේ කියවලා හොඳට තේරුම් ගන්න ඕනේ, අවබෝධ කරගන්න ඕනේ. අපෙන් අහන්නේ කාව්‍යෝක්ති නිර්මාණයේ ලහ කවියා දක්වන සමත්කම. අපි කවි පන්තියේ පුරාම දුටුවා අපූර්ව කාව්‍යෝක්ති, නැවුම් කාව්‍යෝක්ති, කවියා යොදාගෙන තියෙන ආකාරය. අපි මේ ප්‍රශ්නයේදී උදාහරණ 3ක් යොදා ගනිමින් ලකුණු 10ක පිළිතුරක් ලියන්න උත්සාහ කරමු. අපි දන්නවා ලකුණු 10ක් ලැබෙන ප්‍රශ්නයකට උදාහරණ සඳහා ලකුණු 3ක් ලැබෙනවා. විස්තර කිරීම වලට ලකුණු 7ක් ලැබෙනවා. එහෙනම් මගේ ආදරණීය දූ දරුවෝ නිවැරදි උදාහරණය ලියලා ඒ උදාහරණය සම්බන්ධව විස්තර කළොත් තමයි පුතේ නිවැරදිව අපේ පිළිතුර සාර්ථක පිළිතුරක් වෙන්නේ. අපිට උපරිම ලකුණු ලබා ගන්න පුළුවන් වෙන්නේ. අපිට විනාඩි 15කින් විනාඩි 20කින් වගේ මේ ප්‍රශ්නය සඳහා පිළිතුර ගොනු කරගත යුතු වෙනවා. ඒ වගේම ඔබ හොඳින්ම අවබෝධ කරගත යුතු වෙනවා අපි මේ පිළිතුර සඳහා ලිවිය යුතු වචන සංඛ්‍යාව අඩු වෙන්නේ නැතිව වචන සංඛ්‍යාව ඉක්මවා අපෙන් බලාපොරොත්තු නොවන ආකාරයට අපි වචන සංඛ්‍යාව වැඩි කරගන්නෙත් නැතිව අපේ කාලය කළමනාකරණය කරගෙන අපි මේ පිළිතුර සඳහා යම්කිසි ආකෘතියක් ගොඩනගාගෙන ඡේද කඩාගෙන අපි ලස්සනට පිළිතුර ගොනු කරගන්නවා නම් මම හිතනවා මගේ දූ දරුවන්ට උපරිම ලකුණු ලබා ගන්න පුළුවන් වෙයි කියලා. මුලින්ම අපි මේ වගේ ප්‍රශ්නයක් ලැබුණාම හැඳින්වීම ලියනවා. මේ හැඳින්වීම සඳහා අපි ලිවිය යුතු වන්නේ මේ ප්‍රශ්නයේ හැඳින්වීම තමයි අපි කළ යුතු වන්නේ. අපි විශාල හැඳින්වීමක් ලිවීම අවශ්‍ය වන්නේ නැහැ.
කෙටි හැඳින්වීමක් ඔබට කරන්න පුළුවන්. කාව්‍යෝක්ති කියලා කියන්නේ මොනවද? මේ පද්‍ය පන්තිය කවුද රචනා කරලා තියෙන්නේ? මේ පද්‍ය පන්තිය කාව්‍යෝක්ති නිර්මාණය කිරීමේ කවියා දක්වා ඇති සමස්කම මොන වගේද? ඒ පිළිබඳව අපි විමසා බලමු කියලා හැඳින්වීම කෙටියෙන් අපිට අවසන් කරන්නට පුළුවන්. ඊට පස්සේ අපි ඒ සඳහා සුදුසු කාව්‍යෝක්ති ලියලා ඒ පිළිබඳව විස්තර කිරීම තමයි අවශ්‍ය වන්නේ. බලන්න මේ ඔබ මේ කාව්‍යෝක්ති යොදා ගන්න පුළුවන් නේද ඔබේ පිළිතුරට? කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන, කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන. ඒ වගේම වැහි වලාකුළු රංචු කඳු මුදුන් වල ලගින හරි අපූර්ව කාව්‍යෝක්තියක්. වැහි වලාකුළු කඳු මුදුන් වල läගලා නැවුම් කාව්‍යෝක්තියක්. පද්‍ය පන්තිය අපූර්වට රසවත් ගන්න මේ කාව්‍යෝක්ති මොනතරම් උදව්වක් වෙලා තියෙනවද? දූදරුවෝ ඒව විස්තර කරමින් Tamanගේ අදහස් එකතු කරගනිමින් රසවත් ඔබේ රසවින්දනයේ ලියන්නට ඕන. ඒ වගේම අපිට පුළුවන් පුරපසේ සඳ එක්ක තරඟේට මෝරන්ට හුලන්දාවයකින්ද මල්වරව ඉල්මහට මෙවැනි කාව්‍යෝක්තින් එකතු කරගන්නට ඔබේ පිළිතුරට. මේ කාව්‍යෝක්ති ලියලා උදාහරණ විදිහට ඒවා විස්තර කරලා අපි ප්‍රශ්නය මේ අපි ලියන පිළිතුර අවසානයේ ලියන්නට ඕන. අපි මේ කාව්‍යෝක්ති තුලින් මේ පද්‍ය පන්තිය මොනතරම්නම් රසවත් වුණාද? මොනතරම්නම් කවියාගේ තේමාව, කවියාගේ ප්‍රස්තුතය, එයාගේ අනුභූතිය සාර්ථක කරගන්නට මේ කාව්‍යෝක්ති මොනතරම් උපයෝගී වුණාද? මොනතරම් මහඟු දායාදයක් බවට පත් වී තිබෙනවාද මේ කවියාගේ අපූර්ව කාව්‍යෝක්ති නිර්මාණය? ඒ පිළිබඳව ඔබගේ අදහස් එකතු කර ගනිමින් මේ පිළිතුර ඔබට ලියන්නට පුළුවන්. ආදරණීය දුවේ පුතේ, බලන්න අපේ දෙවැනි ප්‍රශ්නය. පරිසරයේ අජීව වස්තුන් සජීව කරණයේදී කවියා භාවිතා කරන උපක්‍රම සාකච්ඡා කරන්න. කවියා අපූර්වට මේ අජීවී පරිසරයට සජීවී බවක් ආරෝපණය කර තිබෙනවා. අජීවී වස්තුන්, අප්‍රාණික වස්තුන්, මේ අප්‍රාණික වස්තුන් වලට සප්‍රාණික බවක්, ප්‍රාණවත් බවක් ආරෝපණය කර තිබෙන ආකාරය හරිම අපූර්වයි. අපිට මෙන්න මෙවැනි උදාහරණයක් සඳහා උදව් කරගන්න පුළුවන් ඔබේ පිළිතුරට. කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන, කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන අපි කතා කළා වඩාගන්නේ දරුවෝ. එහෙනම් මේ කෙකටියා පඳුර Tamanගේ බිරිඳ වෙලා සජීවී බවක් ආරෝපණය කරලායි තියෙන්නේ. ඒ උදාහරණය ඉතාම හොඳින් ගැලපෙන ඔබේ පිළිතුරට. ඒ වගේම රැගෙන දෝතට පෙරා උණුහුමට හිරුවෙලිය මිහිරි මව් කිරි වගේ පොවන්නේ නුඹලාට. පුංචි කුරුළු පැටවුන්ට, අර නිල් කුරුළු පැටවුන්ට කවියා කියනවා හිරුවෙලිය අර ගස් අතරින් පිරීලා එද්දි ඉතාම සෞම්‍යව කිසිම හිරිහැරයක් නැතිව මේ චූටි කුරුළු පැටවුන්ට හිරුවෙලිය කොහොමද මේ පරිසරය ලබා දෙන්නේ? අපේ ස්වභාවය, සෞන්දර්යය, අපේ ස්වභාව ධර්මය කොයිතරම්නම් අපූර්වද? මේ පුංචි පැටවුන්ට හිරුවෙලිය මිහිරි මව්කිරි වගේ උපමාවක් කවිය භාවිතා කර ගනිමින් මේ අජීවී පරිසරයට සජීවී බව ආරෝපණය කර තිබෙන හැටි කොයිතරම්නම් අපූර්වද? ඔබට ඒ උදාහරණයක් ඔබේ පිළිතුරට එක් කරගන්නට පුළුවන්. ඒ වගේම වැහි වලාකුළු රංචු කඳු මුදුන් වල ලගින. අපි කතා කළා වැහි වලාකුළු කඳු මුදුන් වල läගලයි කියලා. ලගින්නේ වැහි වලාකුළු, ලගින්නේ සජීවී අය. සත්තු ලගිනවා රංචු පිටි. ඒලා
මෙතනදී කවිය කරලා තියෙන්නේ අජීවී පරිසරයට සජීවී බවක් ආරෝපණය කරලා. මම දන්නවා මගේ දූ දරුවන්ට මේ උදාහරණ එකතු කරගෙන සාර්ථක පිළිතුරක් ගොනු කරගන්නට හැකි කියලා. හොඳයි. අපේ තුන්වෙනි ප්‍රශ්නය සඳහා යමු. කවි පෙළ සාර්ථක කර ගැනීම සඳහා කවියා භාවිතා කර ඇති කාව්‍යමය උපක්‍රම කවරේද? ඔබ මේ වෙනට හඳුනාගෙන අවසන් බොහෝ කාව්‍යමය උපක්‍රම රත්නශ්‍රී විජේසිංහයන් බොහොම අපූර්වට ප්‍රතිපල සාර්ථක කර ගැනීම සඳහා යොදාගෙන තිබෙන ආකාරය. අපිට පුළුවන් අපේ පද්‍ය පන්තිය ඇසුරින් කාව්‍යමය උපක්‍රම කීපයක් අපේ පිළිතුර සඳහා යොමු කරගන්නට. බොහොම අපූර්ව රූපකාලංකාරයක් කවිය යොදාගෙන තිබුණා. ඔබට මතක ඇති. සෙනෙහය පිරී ගිය ඔබේ නයන නිල් පොකුණ. කවියා නිල් පාට පොකුණ තුලින් Tamanගේ ආදරණීය බිරිඳගේ නයන දැක්කා. ඇස් දැක්කා. ඇස් සමාන කරනවා නිල් පාට වතුර පිරුණු පොකුණට. රූපකයක් තමයි මෙතන භාවිතා කර තිබෙන්නේ. ඒ වගේම අපිට පුළුවන් තවත් කාව්‍යමය උපක්‍රමයක් විදිහට උත්පේක්ෂා අලංකාරයේ කවියා භාවිතා කර තිබෙන අවස්ථාව යොදා ගන්නට. කුඹුක්කතු වතුර අතගගා නැමිලා දියට. කුඹුක්ගහ නැමිලා වතුර අත ගන්නවා. කුඹුක්ගහේ අතු වතුර අත ගන්නවා. අපි දන්නවා කුඹුක්ගහ කියලා කියන්නේ පරිසරයේ තිබෙන අජීවී වස්තුවක්. ස්වභාවය තමයි අතු වතුර ගෑවෙන එක වතුර පිරෙද්දී. මේ ස්වභාවික සිද්ධිය කවිය Tamanගේ කවියට අවශ්‍ය විදියට ගැළපෙන විදියට වෙනත් ආකාරයකින් ලියනවා. කුඹුක්ගහ නැමිලා කුඹුක්ගහේ අතු වතුර අත ගන්නවයි කියලා. මොනතරම් අපූර්ව ආකාරයකට කවියා උත්පේක්ෂා අලංකාරය යොදාගෙන තිබෙනවද බලන්න. ඒ වගේම ඔබට පුළුවන් කවියා අනුප්‍රාසයේ යොදාගෙන තිබෙන ආකාරයත් තවත් කාව්‍යමය උපක්‍රමයක් විදිහට යොදා ගන්නට. ඇති ඇති ඉකි ගැසු ගඟ නැවත පිරිපුන්ය. ඇති ඇති ගඟ ඇති ඇති ගලාගෙන ඇවිල්ලා තියෙන බොහෝම අමාරුයි. බලන්න අනුප්‍රාසයේ කොයිතරම්නම් අපූර්වට කවියා මේ පද්‍ය තුලට ඔබවාගෙන තිබෙනවාද කියලා. නිරායාසයෙන්ම තමයි කවියා මේ කාර්ය කරන්නේ. ඉතාමත්ම සාර්ථක විදිහට කාව්‍යමය උපක්‍රම යොදා ගනිමින් කවියා තම පද්‍ය පන්තිය සාර්ථක කරගෙන තිබෙන ආකාරය ඔබට අපූර්වට ඔබේ පිළිතුර සඳහා ගොනු කරගන්නට පුළුවන් වේවි. හොඳයි පුතේ. අද අපි වස්සානය පැදිපෙළ රස වින්දා. රත්නශ්‍රී විජේසිංහයන් පිළිබඳව හඳුනාගත්තා. වස්සානයේ පැදිපෙළ තුලින් අනිමාන ප්‍රශ්න වලට පිළිතුරු ලිවීම පිළිබඳව උරුවක් ලබා ගත්තා. මම හිතනවා වස්සානය පාඩම පිළිබඳව යම්කිසි සාර්ථක අවසානයකට අපි ආවයි කියලා. හොඳයි. අදට මම ඔබෙන් සමුගන්නවා. තවත් මෙවැනිම පාඩමක් සමගින් ඔබ හමුවට එන බලාපොරොත්තු වෙමි. ආයුබෝවන් ආදරණීය